නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. ශ්‍රාවක පින්වත් හැම දිනාටම අපි අද සිට සෑම සෙනසුරාදාවකම හිමිදිරි උදෑසන පෙරවරු 7 සිට 8 දක්වා කාලචේදය තුල මේ ආධ්‍යාත්මික සුව වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපේ කාරුණික බෞද්ධ පින්වතුන්ගේ අනුග්‍රහය යටතේ. ඉතින් අපි පළමුවෙන්ම සිහිපත් කරන්නට ඕන මේ උතුම් කාර්යයේ පරමාර්ථය කුමක්ද කියලා. අපි දන්නවා හැම දිනාම මේ දිනවල සෑහෙන තරම් අපේ නිවෙස් වලට සීමා වෙලා ඉන්න වෙලා තිබෙනවා. ඒක අපේ යුතුයකමක් විදිහට ඇත්තටම කරන්න ඕනේ. පවතින රෝගී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා. ඉතින් එහෙම ඉන්න අපිට වෙනදා වගේ අපේ විහෙර විහාරස්ථානවලට එකතු වෙලා පිරිස වශයෙන් එහෙම ආධ්‍යාත්මික සුව වැඩසටහන් කරන්න තියෙන ඉඩ අවකාශය ඊටාම සීමිතයි. සමහර විට ඔබට ඇහෙන්නත් ඇති මේ කඳුරට FM ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශනයේ තුලිනුත් මාධ්‍ය තුලිනුත් ඔබට ඇහෙන්නේ නැති යම් ප්‍රමාණයකට මේ කටයුතු ලිහිල් කරපු බවක්. නමුත් අපි සැලකිලිමත් වෙන්න ඕන. අපේ පිරිස් වශයෙන් එකතු වෙලා නැවත අපි යම් යම් ක්‍රියාකාරකම් වල යෙදුනොත් පවතින තත්ත්වේ නරක අතට හැරෙන්න පුළුවන්. ඒක නිසා අපි පුළුවන් තරම් අපේ සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් මේ කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් එහෙම ගත කරන ජීවිතයේ එක්තරා ආකාරයකට හිරවීමක්, එක්තරා ප්‍රමාණයකට දුෂ්කර බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඉතින් අපි අපේ ආධ්‍යාත්මික කටයුතු නිවසේ ඉඳගෙනම එහෙම නැත්නම් රාජකාරී ස්ථානයට අපි ගිහිල්ලා එතන එක්තරා සීමා සහිත වටපිටාවක ඉඳගෙන ඒ හැම තැනකදීම මේ ආධ්‍යාත්මික සුවය ඇති කරගන්න අපි යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගැනීම සුදුසුයි. ඉතින් ඒ පරමාර්ථයෙන් තමයි අත් වශයෙන්ම අපි මේ කටයුත්ත ආරම්භ කළේ. ඒ වගේම තවත් නොයෙක් ස්ථානවල සීමාකාරී ජීවිතවලට කොටු වෙලා ඉන්න පිරිස් ඉන්නවා. විශේෂයෙන් රෝහල්වල, ඒ වගේම මේ අතරමැදි සුවතා මධ්‍යස්ථානවල, ඒ වගේම තවත් නොයෙක් ඒ වගේ ස්ථානවල සමහර වෙලාවට මේ බන්ධනාගාර වගේ ස්ථානවල තවත් නොයෙක් තැන්වල මේ අපි සීමාකාරී ජීවිත ගත කරන විවිධ හේතු සාධක නිසා. ඒ හැම තැනකම වුණත් අපිට පුළුවන්කම තිබෙනවා මේ කඳුරට සේවයේ කඳුරට FM ගුවන් විදුලිය ඔස්සේ මේ වැඩසටහනට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීලා අපි මතක් කරන උපදේශ අනුශාසනා පරිදි තමන්ගේ ආධ්‍යාත්මික සුවය වර්ධනය කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අන්නේ උතුම් පරමාර්ථයෙන් අපි මේ සදහම් අරුණ දහම් පුහුණු උපදේශන වැඩමුළුව අපි මේ කරගෙන යන්නේ. මේක ඇත්තටම සම්ප්‍රදායික වචනයෙන් කිව්වොත් භාවනා පුහුණුව කියලා කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ උතුම් පරමාර්ථයෙන් මේ කාර්යය සිදු කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ හෝරාවක කාලය තුල මුල් කාලචේදය භාවනා පුහුණුව, භාවනාව ගැන මූලික හැඳින්වීමක් කරලා භාවනා පුහුණුව තමන්ගේ එදිනෙදා ජීවිතයේ තුලදී ඒ භාවනා පුහුණුව කරගෙන යන ආකාරය පිළිබඳ ප්‍රාමාණික උපදේශයක් මඟ පෙන්වීමක් ලබා දෙන්න. ඒ වගේම මේ හෝරාවේ අවසාන කාලචේදයේ තුල අපි මේ කාර්යයට
සම්බන්ධ වෙන ශ්‍රවණය කරන ඔබටත් කිසියම් ගැටලුවක් කිසියම් ප්‍රශ්නයක් විමසන්න ඉඩ අවකාශ සලසා දෙනවා. ඒ විදිහටයි අපි මේ හෝරාව ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, පළමුවෙන්ම මම මතක් කරනවා මේ කටයුත්තට මදක් අපි තැම්පත් වෙමු, සංසුන් වෙමු. එහිදී අපි බුදු පියාණන් වහන්සේ අපිට උගන්වා වදාළ සංසුන් වීමේ අභ්‍යාසයට අපි හැම දිනාටම යොමු වෙන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් පළමුවෙන්ම බලන්න ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව. දැන් මමත් මේ වන විට ඉන්නේ ගුවන්විදුලි මැදිරියේ. එතකොට අපි හැමෝම යම්කිසි කාර්යයකට සම්බන්ධ වෙන්න යන්නේ. එහිදී අපිට හරි වැදගත් වෙනවා මේ අපේ කායික ඉරියව්ව. ඉතින් ඒක නිසා මේ පළමුවෙන්ම අවධානය යොමු කරන්න ශාරීරික ඉරියව්වට. මේ ඉනෙන් පහළ කොටස අපිට පුළුවන් සංසුන්ව තැම්පත්ව තියාගන්න. සරලව කිව්වොත් වම් කකුලට ඔබට පුළුවන් අවධානය යොමු කරන්න දැන්. මේක සති අභ්‍යාසයකුත් වෙනවා. එතකොට වම් කකුල බලන්න මේ පොඩ්ඩක් මදක් සොලවල ක්‍රියාකාරීව කරලා පහසු ඉරියව්වක තියාගෙනද ඉන්නේ කියලා. ඒකට අපිට පුළුවන් මේ වම් කකුල මේ පහසු ඉරියව්වකට ගේන්න. ඊළඟට දකුණු කකුලටත් ඔබට අවධානය යොමු කරන්න පුළුවන්. ඒක මදක් ක්‍රියාකාරී කරලා මේක වඩා පහසු ඉරියව්වක තියාගන්න පුළුවන්. පුටුවක වාඩි වෙලා ඉන්නවා නම් මේ යටිපතුල හොඳින් පොළවට ස්පර්ශ වෙන විදිහට කකුලේ දන හිසේ සිට පහළ කොටසට ඒ කොටසේ බර හොඳින් යන විදිහට තියාගන්න පුළුවන්. එතකොට සැහැල්ලුයි. ඒ වගේම ඔබේ ශරීරයේ උඩ කොටසේ බර ඔබ වාඩි වෙලා ඉන්න ආසනයේට යොමු වෙන විදිහට පුටුවට හෝ නැත්නම් බිමක ඉඳගෙන ඉන්නවා නම් ඒ බිමට හොඳින් යොමු වෙන විදිහට තියාගන්න පුළුවන්. ඒ විදිහට ඉනින් යට කොටස පහසුවෙන් සැහැල්ලුවෙන් තියාගන්න. ඊළඟට ඉනින් උඩ කොටස බඩ, පපුව, බෙල්ල, හිස කියන කොටස් පුළුවන් තරම් ඍජුව තියාගන්න. ඒ වගේම සැහැල්ලුවෙන් තියාගන්න. හිර කරගන්නේ, තද කරගන්නේ නැතුව සැහැල්ලුවෙන් තියාගන්න. මේ ශ්වසන ක්‍රියාවලියට සහයෝගයක් ලැබෙන්න ඕන මේ ශාරීරියේ උඩ කොටසෙන්. අපි ශාරීරියේ උඩ කොටසෙන් හුඟක්ම නිතරම වැඩිපුර කරන්නේ ශ්වසන ක්‍රියාවලිය, ආශ්වාස ප්‍රශ්වාසය, හුස්ම ගැනීම. ඒකට පහසුවක් වෙන විදිහටයි අපි මේ ඍජු කයක් තියාගන්නේ. උජුං කායං කියලා අපේ භාවනාවෙත් ඒක පෙන්නලා තියෙනවා. ඒ ටික පහසුවෙන් තියාගන්න. ඊළඟට ඔබේ වම් අත ඒකත් බලන්න. පහසු ඉරියව්වක තියාගන්න. තමන්ගේ කකුල මත හෝ කලවා මත හෝ ඔබට තියාගන්න පුළුවන් ඔබේ වම් අත. දකුණු අතත් එහෙමයි. ඒකත් මේ පහසු ඉරියව්වක තියාගන්න. එතකොට දැන් බලන්න අපි කයෙන් මේ පහසු වෙන්න ඕන. කයෙන් තැම්පත් බවක් ඇති කරගන්න ඕන. එහෙම ඇති කරගත්තම අපිට මේ කාර්යයේදී මේ ශරීරයේ පැත්තෙන් එන බාධා අඩු වෙනවා. ඒකට මේ කරන්නේ. මොකද ශරීරය කියන එක හුඟක්ම වැදගත්. ඒක අපි හුඟක් භාවිතා කරන්න ඕන. ඒක අපේ බාධාවක් නොවන විදිහට හැම වෙලාවෙම තියාගන්න ඕන. පිරිසිදු කරලා, ඒ වගේම ව්‍යායාම කරලා, නිසි ආහාර අරගෙන, නිසි ආකාරයට කය නඩත්තු කරන්නෙක් වෙන්න ඕන. හැම වැඩකදීම අපි අපේ කය ওই විදිහට පහසුවෙන්, සරලව, සැහැල්ලුවෙන් තියාගන්න ඕන. ඊළඟට බලන්න මනසට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ වෙලාවේ හිත නිකන් නොසන්සුන් ගතියක, කලබල ගතියක පවතිනවාද කියලා. සමහර විට මේ වෙලාවේ මේ හෝරාවේ කරන්න මොකක් හරි වෙන විශේෂ වැඩක් තිබුණොත් ඔබේ හිත පොඩ්ඩක් කලබල වෙනවා. එහෙම නැත්නම් ඉදිරියේ තමන් බාරගත්ත වගකීමක්, යුතුයකමක් වගේ දෙයක් තියෙනවනම් ඒත් පොඩ්ඩක් ඒකට හිත යොමු වෙනවා. දැන් ඊළඟට මේක කරන්න තියෙනවා නේද කියලා. එහෙම නැත්නම් පහුගිය වැඩක් හරියට අවසන් කරන්න බැරි වෙලා හරි, ඒකේ කොටසක් ඉතිරි වෙලා හරි, ওই වගේ මොන හරි දෙයක් තියෙනවා නම් ඒකට හිත යනවා අපි.
ඒ වගේ පොඩි අපි වර්තමාන මොහොතේ හිත සංසුන් කරගන්න නොහැකිතාවයන් සමහර වෙලාවට තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? දැන් මේ හෝරාවයිනේ අපි ගත කරන්නේ. ඒක නිසා අපි ස්ථිර අදහසක් ඇති කරගන්නවා මේ හෝරාවෙන් පස්සේ මම මේ තියෙන කාර්යය කරනවා. එහෙමයි අර කරගෙන ඇවිල්ලා අඩුපාඩුවක් හැටියට නතර කර ක්‍රියාව මේ හෝරාවෙන් පස්සේ කරනවා. මම මේ වැඩේට මේ හෝරාව ගත කරනවා කියලා. ඊළඟට මේ වෙලාවේ කරන්න අත්‍යවශ්‍ය වැඩක් තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා දැන් ඉදිරියටත් අපි මේ 7-8 හෝරාවේ මේ අධ්‍යාත්මික සුව වැඩසටහනට සම්බන්ධ වෙනවානේ. එතකොට අපි අනිවාර්යෙන් දන්නවා මේ 7-8 වෙලාවේ මම භාවනා පුහුණුවට යොමු වෙනවා. එතකොට මේ වෙලාවේ සමහර විට ඔබේ නිවසේ, ඔබේ විහාරස්ථානයේ, ඔබේ පන්සලේ, ඔබේ සේවා ආයතනයේ අනිවාර්ය වැඩ කටයුතු තියෙන්න පුළුවන්. එතකොට ඒක නිදහස් කරගන්න තමන්ම කරන්න උවමනා නැති වැඩක් නම් වෙන කෙනෙකුට පවරන්න පුළුවන් නම් ඔබට පුළුවන් කරුණාකරලා මේ පැය ඇතුළත මෙන්න මේ වැඩේ කරන්න මට තියෙනවා මෙහෙම කටයුත්තක් කියලා බොහොම කාරුණික ආයාචනයක් කරලා අනිකාට මේක පවරන්න පුළුවන්. එතකොට අර ඒ කාලය තුල හිත නොසන්සුන් වෙන්නේ නැහැ. මොකද මගේ කාර්යය මම තව කෙනෙකුට පවරන්නේ තියෙන්නේ. ඒ කාර්යය සිද්ධ වෙනවා. ඉතින් ওই වගේ අපිට පොඩ්ඩක් අඩුම ගානේ මේ හෝරාවට හිත නිදහස් කරගන්න පුළුවන් නම් හරිම හොඳයි. එතකොට අපි මේ කතා කරන දේ අපිට හොඳින් වැටහෙනවා, තේරෙනවා, අවබෝධ වෙනවා. ඔන්න ඔය විදිහට අපි හිතත් සංසුන් කරගන්න ඕන, තැම්පත් කරගන්න ඕනේ. ඊළඟට තමන් ඉන්න තැන මේ වර්තමාන මොහොතේ තමන් කොතනද කියලා. දැන් මම සතිමත්. මම දන්න මේ දැන් මම ඉන්නේ ගුවන්විදුලි මැදිරියේ. එතකොට මා සමග මේ කටයුතු මෙහෙවන නිවේදක මහත්මයා ඉන්නවා. ඒ වගේම පාලක මැදිරියේ මහත්මිය ඉන්නවා. මම ඉන්න ස්ථානය පිළිබඳ මම සතිමත්, දැනුවත්. ඔබත් මේ මොහොතේ ඉන්නේ කොතනද කියලා බලන්න. තමන්ගේ නිවසේ, තමන්ගේ කාමරයේ, කුටියේ යම් කිසි තැනක වෙන්න පුළුවන් මේ මොහොතේ ඉන්නේ. ඒ ස්ථානය ගැන අවදිමත් භාවයක් තියාගන්න. ඒ වටපිටාවේ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු තියෙනවා, සජීවී මිනිස්සුયો ඉන්නවා. ඉතින් සජීවී වටපිටාවක අපි නිතරම ඉන්නේ. ඒවයි යම් යම් චලනයන්, වෙනස්කම්, වෙනස් වීම ආදී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ගැන උපේක්ෂා වෙන්න ඕන. දැන් අපි භාවනා පුහුණුවක යෙදෙනකොට අපි හුඟක් අපේක්ෂා කරන නිශ්ශබ්දතාවය. වෙන කෙනෙක්ගේ බාධාවක් නොවෙන්න ඕන කියන අපේක්ෂාව අපේ ළඟ තියෙනවා. ඒක හරි. ඒ වුණාට අපි මතක තියාගන්න ඕන අපි මේ දැන් වර්තමාන මොහොතේ ඉන්නේ සජීවී වටපිටාවක. සජීවී වටපිටාවක. එතන ශබ්ද ගෝසා සමහර විට ඇහෙන්න පුළුවන්. දැන් මම ඉන්න මැදිරියේ නම් ඒවා වළක්වලා තියෙන්නේ කෘතිම විදිහට. නමුත් ඔබ ඉන්නේ මට වැඩිය වෙනස් තැනක වෙන්න පුළුවන්. බොහොම සජීවී පරිසරයක ඉන්නා වෙන්න පුළුවන් ඔබ. එතකොට මතක තියාගන්න ඕන ඒ සජීවී පරිසරයෙන් සුළු බාධා, ශබ්ද ഘോഷා ආදී නැගෙන්න පුළුවන්. ඒවට අපි උපේක්ෂා වෙන්න ඕන. එතකොට ඔන්න ඔය විදිහට අපි පළමුවෙන් අපේ ශරීරයේ සංසුන්ව තැම්පත්ව තියාගන්න ඕන. මනස සැහැල්ලු කරගන්න ඕන. වටපිටාව ගැන අවදිමත් භාවයක් තියාගන්න ඕන. ඒත් ඔය ටික අපි තියාගත්තොත් අපිට පුළුවන් මේ අපි කරන කාර්යයට පූර්ණ අවදිමත් භාවයකින් මේ කාර්යය කරන්න. හොඳයි. මං හිතනවා දැන් ඔබ හැමදෙනාම ඔය පෙර සූදානමට ආවා කියලා මේ අධ්‍යාත්මික සුව වැඩසටහන එක්ක මේ හෝරාව ගත කරා. හොඳයි. එතකොට දැන් අපි අධ්‍යාත්මික සුවය කියන කාරණේට ඉස්සර වෙලා යොමු වෙන්න ඕනේ. මේ අධ්‍යාත්මය කියන්නේ මොකද්ද? පාලි භාෂාවෙන් අජ්ජත්තං කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. ඕක අපි සිංහලෙන් පාවිච්චි කරන්නේ ආධ්‍යාත්මික කියලා. තමන් වශයෙන් සලකනු ලබන යම්කිසි සිතිවිලි රටාවක්, යම්කිසි ක්‍රියාකාරකම් සමූහයක්
යම්කිසි දැනුමක් අපිට තියෙනවා. හොඳට මේක මම නැවත මතක් කරනවා. දැන් මං වශයෙන් ගත්තම ඔබ වශයෙන් සලකපුවාම ඔබට අදාළ යම්කිසි ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. අපි ඒකට චර්යා රටාව කියලා කියමු. ඒ වගේම ඔබ කතා කරන පිළිවෙලක්, ඔබ අමතන පිරිසක්, වාචික ප්‍රකාශන සමූහයක් තියෙනවා අපිට අදාළව. අඩුම ගානේ අපේ ස්වරයේ තියෙන යම්කිසි රටාවක්, රිද්මයක් පවා අපිට තියෙනවා. අනන්‍යාවේනික. ඒ වගේම අපි වශයෙන් සිතුම් පැතුම් ටිකක් තියෙනවා. අපේක්ෂා බලාපොරොත්තු ටිකක් තියෙනවානේ. ඒ වගේම අපිට අදාළ අපි සකස් කරගත්ත දැනුමක් අවබෝධයක් තියෙනවා. මෙන්න මේ ටිකේ එකතුව අධ්‍යාත්මය කියලා කියනවා. අධ්‍යාත්මය කිව්වම ඊටාම පැහැදිලි වෙන් කරගත හැකි දෙයක් තියෙනවා. ඒ ටික තමයි අජ්ජත්තං අධ්‍යාත්මය කියලා කියන්නේ. හැම පුද්ගලයෙකුටම අධ්‍යාත්මයක් තියෙනවා. ඔහුට අනන්‍ය වූ චර්යා රටාවක් තියෙන නැත්නම් ක්‍රියාකාරී ශේස්ත්‍රයක් තියෙනවා. ඔහුට සුවිශේෂ ආමන්ත්‍රණ, ඇමතීම්, කතාබහ, වාචික ප්‍රකාශන එහෙම කොටසක් තියෙනවා. ඒ වගේම ඔහුට ආවේනික චින්තන රටාවක්, අපේක්ෂා බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ඔහුට අදාළ දැනුම් පද්ධතියක්, අවබෝධයක් තියෙනවා. මෙන්න මේ සියල්ල එකතු අපි අජ්ජත්තං කියන අධ්‍යාත්මය කියලා කියනවා. එතකොට මේ අධ්‍යාත්මය සුවපත් භාවයකින් පවතිනවා. ඒකයි මේ අපේ වැඩසටහනේ ඉලක්කය. එතකොට ඔබ කොතන හිටියත් කමක් නැහැ. ඔබ මේ කතා කරන අපි සවන් දෙන අපි සමහර ඇත්තෝ ගිහි ජීවිත ගත කරන ඇත්තෝ සාතිශය බහුතරයක්. පැවිදි ජීවිතයක් ගත කරන අය වෙන්න පුළුවන්, ගිහි ජීවිතයක් ගත කරන අය වෙන්න පුළුවන්. නිවසේ ගත කරන අය වෙන්න පුළුවන්, සමහර විට සේවා ස්ථානයක මේ වෙලාවේ ගත කරනවා වෙන්න පුළුවන්. කිසියම් සේවා කාර්යයක යෙදෙමින් වෙන්න පුළුවන්. සමහරට ඔබ මේ ආධ්‍යාත්මික සුවතා වැඩසටහනට සදහම් අරුණට කන්‍යොමයි. කමක් නැහැ. ඒ කොතන හිටියත් කමක් නැහැ. ඔය හැමතැනම අධ්‍යාත්මය තියෙනවා. ඔය කියන කායික හැසිරීමත්, ඔය කියන වචන භාවිතයත්, ඔය කියන සිතුම් පැතුම් රටාවත්, ඔබේ දැනුමත් ඒ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ අධ්‍යාත්මය පිරිසිදු වෙන්න ඕන. ඒක සුව බවක්, නිරෝගී බවක්, නිවැරදි බවක්, යහපත් බවක්, උසස් බවක් මේක තුල තියෙනවා. ඒක තමයි මේ අධ්‍යාත්මික සුවතාව කියලා කියන්නේ. ඉතින් මේක අපි ගොඩනගා ගන්නේ කොහොමද? ඒක තමයි අපේ මේ සදහම් අරුණේදී අපි හුඟක්ම මඟ පෙන්වන්න උත්සාහ කරන්නේ අන්නේ සඳහා. ඒකට මේක ගොඩනගා ගැනීමට තනි වචනයක් පාවිච්චි කරන බුදුදහමේ භාවනා කියලා. භාවනා. එතකොට මේක pāli වචනයක් භාවනා කියන්නේ. එතකොට මේ භාවනා කියන වචනේ අර්ථය මොකද්ද? තේරුම මොකද්ද? සරල තේරුම අපිට කියන්න පුළුවන් කුසල් වැඩිම කියලා. කුසල් වැඩිම කියන එක ඇතුලේ අකුසල් ගෙවා දැමීම කියන කාරණෙත් තියෙනවා. දැන් කුසල් අකුසල් කියන්නේ මොනවද කියලා ඊළඟට අතිරේක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒකත් අපි කෙටියෙන් කියමු. දැන් කුසල් කියන්නේ අපේ කායික හැසිරීමේ නිවැරදිතාවය. නැත්නම් ඒකට අපි කායික වාචික දෙකම ගමු. කායික හැසිරීම, වචන භාවිතය කියන එකේ නිවැරදි බව. ඔකට තනි වචනයක් කියන සීල කියලා. ඊළඟට සිතුම් පැතුම් වල අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා වල යහපත් බව. ඒක ගොඩනගා ගැනීමට අපි සමාධි කියනවා. ඊළඟට අපි දැක්මේ, අවබෝධයේ, වටහා ගැනීමේ, තේරුම් ගැනීමේ නිවැරදි බව. ඒකට අපි පඤ්ඤා කියනවා. එතකොට මේ කුසල ගණයට අයිති වෙන්නේ සීල, සමාධි, පඤ්ඤා. තවත් විදිහකින් කියන්න පුළුවන් අපේ චර්යාත්මක අංශයේ නිවැරදි බව. චිත්තාවේගී අංශයේ නිවැරදි බව. බුද්ධිමය අංශයේ නිවැරදි බව කියන්නේ. මෙන්න මේ නිවැරදි බව ගොඩනගා ගැනීම, සකස් කර ගැනීම භාවනා කියලා කියනවා. එතකොටම ඔබට වැටහෙනවා ඇති එහෙනම් භාවනාව තුනට බෙදෙන ඕනේ.
සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා වශයෙන්. ඒතර සීල භාවනාවේදී අපි මොකද කරන්නේ? අපි පුරුදු වෙනවා, පුහුණු වෙනවා, උත්සාහ කරනවා, උනන්දු වෙනවා. අපේ කායික හැසිරීම රටා, ඒ වගේම අපේ වාචික ප්‍රකාශන නිවැරදි කරගන්න, උසස් කරගන්න, යහපත් කරගන්න, ඵලදායී කරගන්න. ඒකටයි මේ සීල භාවනාවේදී අපේ ප්‍රයත්නය. ඊළඟට සමාධි භාවනාවේදී අපි මොකද කරන්නේ? අපේ හැඟීම්, අපේ සිතුම් පැතුම්, අපේක්ෂා, බලාපොරොත්තු, චිත්තාවේග පාලනය කරගන්න, සංසුන් කරගන්න, පිරිසිදු කරගන්න, නිවැරදි කරගන්න පුරුදු වෙනවා, පුහුණු වෙනවා. එතන භාවනා කියන වචනේ පුරුදු වෙනවා, පුහුණු වෙනවා, වැඩි දියුණු කරනවා, නිවැරදි කරනවා කියන අර්ථ තියෙනවා. ඒතර අපි ওই විදිහට අපේ චිත්තාවේගී අංශය පාලනය කරගන්න ටිකක් අමාරු වැඩක් ඒක. නේ? අපි දන්නවා චිත්තාවේගයක් කියන්නේ හැඟීමක් ආවම ඒක පාලනය කරගන්න දුෂ්කරයි. අපි පළමුවෙන් පුරුදු වෙනවා පාලනය කරගන්න. ඒ වගේම ඊට පස්සේ ඒක වැරදි හැඟීමක් නම් ඒක නිවැරදි කරගන්න. ඒක සම්පූර්ණ හිතින් බැහැර කරගන්න. මෙන්න මේ වගේ හැඟීම් වලට අදාළ අපේ ක්‍රියාකාරකම් ටික ඒ ටික නිවැරදි කර ගැනීම, පිරිසිදු කර ගැනීම, යහපත් කර ගැනීම සමාධි භාවනා. ඊළඟට පඤ්ඤා භාවනා. අපේ හැමෝටම තියෙන දැනුමක්. දැනුම අවශ්‍යයි. විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය අපිට තියෙනවා. තමන් වශයෙන් හිතලා බලන්න තමන්ට කොච්චර විවිධ ක්ෂේත්‍රවල දැනුමක් තියෙනවනේ. අවබෝධයක් අපි ලබාගෙන තියෙන චූටි කාලේ අපි මොන්ටිසෝරි යන කාලේ ඉඳලා ලදරු පාසලේ ඉඳලා දිගටම අපි දැනුම එකතු කරලා තියෙනවා. දැනුම අවශ්‍යයි. නමුත් මේ දැනුමේ හරි දැනුම, යහපත් දැනුම, නිවැරදි දැනුම, ඵලදායී දැනුමක් අපිට තියෙනවා. ප්‍රධාන වශයෙන් විශේෂ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම තිබුණට මදි. හොඳ නරක ආචාර ධර්මී පක්ෂය කියලා කොටසක් තියෙනවානේ. අන්න ඒක අපි හරියට නිවැරදි කරගෙන තියෙනවා. එතකොට පඤ්ඤා භාවනාවේදී කරන්නේ මූලික වශයෙන් ඒක. තවත් එහාට ගියාම ප්‍රඥා භාවනාවේ අපි ඉදිරියට කතා කරනවා. මේ ලෝක ස්වභාවය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති කර ගැනීම අපේක්ෂා කරනවා. ප්‍රඥාවන්ත කෙනෙක් ළඟ මූලික වශයෙන් ආචාර ධර්මීය පදනම හොඳින් තේරෙනවා යාට. හොඳ නරක, පිනපව, කළ යුත්ත නොකළ යුත්ත, සදාචාරය දුරාචාරය කියන මේ අංශ දෙක හොඳට තේරෙනවා. ඒ වගේම ලෝක ස්වභාවය හොඳින් තේරුම් අරන් තියෙනවා. ප්‍රඥාවන්ත කෙනෙකුගේ ලක්ෂණය ඒකයි. ඉතින් පඤ්ඤා භාවනා කියලා කියන්නේ අන්නේ කුසලතාවය අපි වර්ධනය කර ගැනීම. දැන් ඔබට දල වශයෙන් තේරෙනවා භාවනා කියන්නේ කුසල් වැඩිම, සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා කියලා. ඒ කුසලය ශේස්ත්‍ර තුනකට වෙන් කරලා තියෙනවා. ඇයි මෙහිම ශේස්ත්‍ර තුනකට වෙන් කරලා තියෙන්නේ? අපේ මනුෂ්‍ය පෞරුෂය ඉලක්ක කරලා. මේ කුසල් වැඩිම තුල අපි සිද්ධ කරන්නේ අපේ පෞරුෂය ඉහළ මට්ටමකට ගොඩනගා ගැනීම. අපේ පෞරුෂය මේ කොටස් තුنين යුක්තයිනේ. චර්යාත්මක අංශයක් තියෙනෝනේ අපි හැමෝටම. ඒක පෞරුෂයේ හොඳට ප්‍රකට අංශය. අපේ කායික හැසිරීම, වචන භාවිතේ අනිත් අයට පේනවා, ඇහෙනවා, අනිත් අයට බලපානවා, පරිසරයට බලපානවා අපේ චර්යාත්මක අංශය. ඒක හරි වැදගත්. ඒක පෞරුෂයේ ප්‍රධාන කොටස. ඊළඟට තව කොටස් දෙකක් තියෙන ඒක අප්‍රකටයි. චිත්තාවේගී අංශය අපේ හැඟීම්, බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා ඒවා වැඩි අනිත් අයට පේන්නේ නැහැ. අපි දන්නවා අපි තුල එහෙම කොටසක් තියෙනවා. හැඟීම් පැත්ත, චිත්තාවේගී පැත්ත. එහෙම අංශයක් තියෙනවා පෞරුෂයක. ඊළඟට තියෙනවා බුද්ධිමය අංශය. අපිට දැනුමක්, අවබෝධයක් තියෙනවා, තේරෙනවා, වැටහෙනවා. ඒ පැත්ත තියෙනවා. ඒකත් පෞරුෂයේ එක අංශයක්. මෙන්න මේ අංශ තුන. චර්යාත්මක අංශය, චිත්තාවේගී අංශය සහ බුද්ධිමය අංශය. මේ අංශ තුනේ ඉහළ දියුණුවක්, නිවැරදි බවක් ඇති කර ගැනීම තමයි
බුදුදහම ඉලක්කය. ඉතින් ඒකයි මේ සීල, සමාධි, ප්‍රඥා කියලා ශික්ෂා 3ක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් අද අපි භාවනා පුහුණු මේ වැඩමුළුවේ සදහම් අරුණ තුලින් මේ සීල භාවනා කොටසට පමණයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් ඔබට ඔන්න පැහැදිලි. අපි අද අවධානයට ගන්න මේ තුනෙන් එකයි. සීල භාවනා කොටස. කිව්වම අපිට ඔන්න තේරෙනවා එහෙනම් අපේ චර්යාත්මක අංශයට සම්බන්ධ කොටස තමයි අපි අද අවධානයට ගන්න කියලා. එතකොට මේ කොටසට අයිති අපේ කායික හැසිරීම ප්‍රධාන වශයෙන්. අපි හැමතිස්සෙම මේ ශරීරය මෙහෙवල යම් යම් වැඩ කටයුතු වල යෙදෙනවා. එතකොට මේ චර්යාත්මක අංශය මේකට ප්‍රධාන වශයෙන් අයිති වෙනවා. එතකොට අපි කය මෙහෙवල කරන තවත් දෙයක් තමයි කතා බහ කිරීම. මේක අපි සෑහෙන දවසකට සෑහෙන ප්‍රමාණයක් කරනවනේ, කරන්න අවශ්‍යයි. කතා නොකර අපිට ජීවත් වෙන්න බෑනේ. ඒක. ඊළඟට අපි කය මෙහෙवලම කරනවා, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මෙහෙවනවා. ඒවා භාවිත කරනවා, පාවිච්චි කරනවා. මේවලම හසුරවනවා. ඒ වගේ අංශයක් තියෙනවා. ඊළඟට අපි පුද්ගල සම්බන්ධතා පැවැත්වීම. ඊවත් මේ කය සහ වචනය දෙක විශේෂයෙන් භාවිතා කරන පුද්ගල සම්බන්ධතා පවත්වද්දී දැන් තව කෙනෙක් එක්ක ඍජුව කතා කරනකොට එහෙම නැත්නම් දුරකථනයකින් වෙනත් ක්‍රමයකින් කතා කරනකොට අපි උපකරණයක් භාවිතා කිරීමකුත් තියෙනවා, වචනය පාවිච්චි කිරීමකුත් තියෙනවා. එහෙම කරන්නේ අපි. එතකොට කය වචන දෙක මේකට හැමතිස්සෙම අන්තර්ගත වෙනවා. ඊළඟට අපි යම්කිසි දුරයක් දරනවා නම්, යුතුයකමක්, වගකීමක්, රාජකාරියක් මෙහෙවරක් කරනවා නම් ඒකෙත් වැඩි කොටසක් නියෝජනය වෙන්නේ මේ කය වචන දෙකට සම්බන්ධ වෙලා. සීල පක්ෂයට අයිති වෙන්නේ. ඉතින් ඔය කොටස නිවැරදි කර ගැනීම, යහපත් කර ගැනීම, පිරිසිදු කර ගැනීම, පාලනය කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඉතින් මේ කාර්යය අපි කරන්න ඕනේ මේ දෛනික ජීවිතයේ, දිනදා ජීවිතයේ. මේ කරන ක්‍රියාව ඇතුළෙන්ම තමයි මේක අපි භාවනාවට ගන්නෙ. දැන් අපි යනුව ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ සීල ශික්ෂාව, එහෙම නැත්නම් සීල භාවනාව අපි අපේ දහමට ගිහිල්ලා බැලුවොත් කොටස් දෙකකට බෙදනවා. මම පාලි වචනෙත් මෙතෙන්දි කියන්නම්, මතක තියාගන්නත් පුළුවන් ඔය ඇත්තන්ට. ආභි සමාචාරිකා සික්ඛා, ආදි බ්‍රහ්මචාරීකා සික්ඛා. ওই පාලි වචනේ අපි ඔක තෝරගමු. ආභි සමාචාරිකා සික්ඛා. අපි සාමාන්‍යයෙන් කියන අභිසමාචාර කියලා. අභිසමාචාර. දැන් සමාචාර කියන වචනේ කාටත් තේරෙනවනේ. විසමාචාර, සමාචාර. ඒක පැහැදිලිනේ. විසමාචාර මොනවද කියවම අපිට කියන්න පුළුවන්. මේවා විසමාචාර. ඒකේ ප්‍රතිවිරුද්ධ හොඳ පැත්ත, යහපත් පැත්තනේ සමාචාර. එතකොට එතනටත් තව වචනයක් එකතු කරලා තියෙන අභි සමාචාර. ආභි සමාචාරිකා සික්ඛා. එතකොට මොනවද අභි සමාචාර කියලා කියන්නේ? අපේ මේ ලෞකික ජීවිතය දිහා බලන අපේ එදිනෙදා ගත කරන ජීවිතය ඇතුලේ අපි පනවගත්ත, සම්මත කරගත්ත, එකඟ වෙච්ච යහපත් සිරිත් විරිත් සම්ප්‍රදායන් තියෙනවා. අපි සරල උදාහරණයක් ගමු. අපි හැමෝම පාරේ යනවනේ. ඒතර පාර පොදු තැනක් නේ. මේ පොදු ස්ථානයක්, පොදු දේපල, පොදුවේ පාවිච්චි කරන තැනක් මහ පාර කියලා කියන්නේ. ඒතකොට මහ පාරට අදාළව අපි සීලයක් තියෙනව නේද? අපි පනවගත්ත ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. අපි ඒක පනවගත් එකක්. පාරේ පයින් යන අය අපි පයින් යනවා නම් මෙහෙම යමු. අපි වාහනයක් පදවගෙන යනවා නම් පාරේ මෙහෙම කරමු. ඉතින් ඊට අදාළ පාරෙම සමහර වෙලාවට මාර්ගෝපදේශන ටික තියෙනවා. පාරේ ඉරි ගහලා තියෙනවා, දික් අතට, හරස් අතට, කඩ ඉරි, කඩ නොවුණු ඉරි, කොහොම දේවල් තියෙනවා. මාර්ග සංඥා තියෙනවා, වර්ණ සංඥා තියෙනවා. නේ? මාර්ගයේ ස්වභාවය පෙන්වලා තියෙන සංඥා තියෙනවා. ওই ටික පාරෙමත් තියෙනවා. ඊට පස්සේ අපි පාරේ යන ආකාරය පිළිබඳව, වාහන පදවන ආකාරය පිළිබඳව
ඊට අදාළ ගුරුවරුන්ගෙන් ඊට අවශ්‍ය දැනුමකුත් ලබාගෙන තියෙනවා. දැන් අපි පාරේ යනකොට, කියන්නේ පාර භාවිතා කරනකොට ඔන්න ඔය පාරට අදාළ අපිට ගුරුවරයා දීපු උපදෙස් ටිකත් පාරේ සඳහන් වෙලා තියෙන ඒ ආචාර ධර්ම ටිකත් අපි අනුගමනය කරනවා. අනුගමනය කරන්න. අන්න ඒකට තමයි සමාචාරය කියලා කියන්නේ. ඒකට තමයි අபிසමාචාරය කියලා කියන්නේ. දැන් අපි තව උදාහරණයක් දෙකක් ගමු. අපි රෝහලකට යනවානේ. ඉතින් රෝහලට අදාළ අபிසමාචාර ටිකක් තියෙනවා. අපි හැමතිස්සෙම රෝහලට යන්නේ නැහැනේ. ලෙඩ බලන්න යන වෙලාවක් තියෙනවා. අපි සාමාන්‍ය ලෙඩ වුණොත් තමයි ඕනම වෙලාවක යන්නේ. ලෙඩ බලන්න හැම වෙලාවෙම යන්නේ නැහැ අපි. එතකොට ලෙඩෙක් නම් ඕනම වෙලාවක රෝහලට යන්න පුළුවන්. ලෙඩ බලන්න යන කෙනෙක් නම් ඒකට වෙලාවක් තියෙනවා. ඒකට අපි යන්නේ මේ වෙලාවේ තමයි. එතකොට අපි එතෙන්ට ගෙනියන දේවල් තියෙනවා, ගෙනියන විදිහ තියෙනවා. එතන ගිහිල්ලා හැසිරෙන විදිහ තියෙනවා. එතන ඉන්න අයගේ උපදෙස්, අවවාද, අනුශාසනා පරිදි තමයි අපි කටයුතු කරන්නේ. එතකොට රෝහලට අදාළ අபிසමාචාර ටිකක් තියෙනවා. අපි එතෙන්දී ඒ ටික අනුගමනය කරන්න. ඊළඟට අපි පාසලට යනවා. මේ දවස්වල පාසල් අහලා දෙවුණත් අපි පාසල් විවෘත කරපුවාම අපි පාසලට යනවා. එතෙන්ට අදාළ අபிසමාචාර ටිකක් තියෙනවා. වෙලාවක් තියෙනවා, වැඩ කරන පිළිවෙලක් තියෙනවානේ. එහෙම තියෙනවා. අපි උසාවියට යනවා. එතන වැඩ පිළිවෙලක් තියෙනවා. පොළට යනවා. මාකට් එකට යනවා. එතෙන්ට අදාළ අபிසමාචාර කොටසක් තියෙනවා. ආගමික ස්ථානයකට අපි යනවා. එතෙන්ට අදාළ මොන ආගමේ වුණත් ඒ ආගම විසින් එම ආගමික ස්ථානයේ තුල අනුගමනය කළ යුතු අபிසමාචාර කොටසක් තියෙනවා. කවුරු ගියත් ඒ ටික පිළිපදින්න ඕන. අන්න ආභිසමාචාරිකා සික්ඛානේ. ඔය විදිහට ඒ ස්ථානවල ස්ථානීය අபிසමාචාර තියෙනවා. ඒ ටික අපි ඒ තැනදී දැනගෙන අවබෝධ කරගෙන අපි පිළිපදින්න ඕනේ. එතකොට මේ මොකක් ගැනද අපි මේ කතා කරගෙන යන්නේ? සීල භාවනාව ගැන. සීලය, හික්මුණුකම, සංවරකම කොහොමද අපි වැඩි දියුණු කරගන්නේ? දැන් ඔන්න ගෙදරින් තැන් වලට යන්නේ නැති කාලයක අපි ඉන්නේ. හැබැයි ගෙදර ඇතුළෙම මේක පුරුදු පුහුණු වෙන්න පුළුවන් නේ. ගේ ඇතුළේ බලන ස්ථාන කීයක් තියෙනවද කියලා? වැසිකිළිය තියෙනවනේ. අපේ නාන කාමරේ තියෙනවා. පොදු තැනක් නේද? ගෙදරින් අය ඔක්කොම ඒක පාවිච්චි කරනවා. ඔන්න බලන්න පොදු තැන. එතෙන්ට අදාළ අபிසමාචාර ටිකක් තියෙනවා. ඊළඟට ගෙදර තියෙනවා නේද? මුළු තැන්ගේ කුස්සිය තියෙනවා. ඒක අපි පාවිච්චි කරනවානේ. පොදු තැන. එතෙන්ට අදාළ අபிසමාචාර ටිකක් නැද්ද බලන්න. නැත්තම් අපි සකස් කරගන්න ඕන. මුළු තැන්ගේ මෙහෙමයි තියාගන්නේ අපි. නාන කාමරේ මෙහෙමයි තියාගන්නේ. ආදි වශයෙන් කියලා. එහෙම නැත්තම් මැද සාලේ පොදු තැනක් නේ. තමයි අපේ කුටිය කාමරේ විතරයි අපි පෞද්ගලික වගේ පාවිච්චි කරන්නේ. ගෙදර වුණත් වැඩිපුර තියෙන්නේ පොදු තැන්. ගෙදර සමාජිකෝ පොදුවේ පාවිච්චි කරන තැන් තියෙන්නේ. ඒතකොට ඒ තැන් වලට අபிසමාචාර තියෙනවානේ. ඒ ටික අපිට ඒ තැනදී පුහුණු වෙන්න පුළුවන්. අபிසමාචාරික ශික්ෂා. ගෙදරින් නිවසෙන් එළියට ගියොත් තමයි ඒ යන ස්ථානයේ තියෙන පාරට තමයි අපි ඉස්සර වෙලාම ප්‍රවේශ වෙන්නේ. පයින් හෝ වාහනයක් පදවගෙන. එතකොට පාරේ අபிසමාචාර ටික අපි පුරුදු වීගෙන යන්නේ. එතකොට පාරේ භාවනාවක් කෙරෙන්නේ නේ. දැන් අපි සාමාන්‍ය භාවනා කරනවා කිව්වම හුඟක් ඇත්තෝ හිතන් ඉන්නේ මේ නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා කවුරුවත් නැති තැනකට ගිහිල්ලා වාඩි වෙලා ඇස් පියාගෙන කරන වැඩක්ම කියලානේ අපි හිතාගෙන ඉන්නේ. නෑ. මේ දිනදා ජීවිතය ඇතුලේ මේක කරන්නේ. ඉතින් ওই විදිහට දැන් පාරට බැස්සනේ අපි. දැන් පාරේ භාවනාව කරගෙන යනවා. ඇයි? පාරේ සීලයක් තියෙනවනේ. අපි පාරේ සීල භාවනාව කරගෙන යනවා. සීලේ පාරේ සීලේට හොඳට අවධානය යොමු කරලා ඒක අපි පුරුදු පුහුණු වෙනවා. ඒක රකින්න. ආරක්ෂා කරගෙන පාරේ යනවා. ඒකට තමන් එතන සංවරයිනේ. සේවා ස්ථානයට ගියා. අපි එහෙම යනවා නම් එතන කාරණා ටික අපි සැලකිල්ලට ගන්න ඕනේ. අරගෙන එතන කටයුතු කරන්න. දැන් ඔය විදිහට හැම තැනටම ස්ථානීය අபிසමාචාර කොටසක් ඔබට පේනව නේද? ඔව්. ස්ථානීය අபிසමාචාර විතරක් නෙමෙයි තියෙන්නේ. අපිට තව තියෙනවා පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී අபிසමාචාරනේ.
අපි පුද්ගල සම්බන්ධතා පවත්වනවානේ. බලන්න අපේ ජීවිතයේ තියෙන පුද්ගල සම්බන්ධතා පොඩ්ඩක් මතක් කරගන්න. මම තව මොන වගේ අය එක්ක සම්බන්ධතා පවත්වනවද කියලා. තමයි. සමහරට ඔබ විවාහක නම් ඔබ සම්බන්ධතා පවත්වන සමීපම කෙනා ඔබේ භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා. නැත්නම් දරුවෝ ඉන්නවා. අම්මා ඉන්නවා, අප්පච්චි ඉන්නවා. සේවා ස්ථානයේ නම් තමන්ගේ සේවා ආයතන ප්‍රධානියා එකට වැඩ කරන අය එහෙම ඉන්නවනේ. ගම ගන්න අසල්වාසී අල්ලපු ගෙදර එක්කෙනා. අපි කොච්චර සමාජ සම්බන්ධතා පවත්වනවද? ඒ හැම එකටම අදාළ අභිසමාචාරයක් තියෙනව නේද? හොඳට කල්පනා කරලා බලන්න. හොඳට සිහිය උපද්දලා බලන්න. ඒ හැම එකටම අදාළ අභිසමාචාරයක් තියෙනවා. පුද්ගල සම්බන්ධතාවලට අදාළ අභිසමාචාර තියෙනවා. අන්න ඒවා අපි පුද්ගල සම්බන්ධතා පවත්වන වෙලාවේ අනුගමනය කරන්න. අනුගමනය කරන පුරුදු වෙනවා. ස්වාමි පුරුෂයා සහ මා අතර, භාර්යාව සහ මා අතර තියෙන පුද්ගල සම්බන්ධතාවයක්. ඊට අදාළ ආචාර ධර්ම ටිකක් තියෙන. ඒවට අපි කියන්නේ ආභිසමාචාර කියලා. අන්න ඒක අනුගමනය කරන්න ඕන. ඉතින් මේ භාවනාව පුරුදු වෙන්නේ. එතකොට අනිත් එක්කෙනත් එක්ක සම්බන්ධතාව පවත්වන වෙලාවේ තමයි අපි මේ සීල භාවනාව කරන්නේ. පුද්ගල සම්බන්ධතාවට අදාළ අභිසමාචාර. ඊළඟට තියෙනව නේද ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට අදාළත් අභිසමාචාර තියෙනවනේ. අපි බලන්න කොච්චරද ද්‍රව්‍ය භාණ්ඩ පරිහරණය කරනවද කියලා. දැන් සරල උදාහරණ මම කියන්නේ. අපි සබන් පාවිච්චි කරනවානේ දවසකට සැරයක්. කී සැරයක් සබන් කෑල්ල පාවිච්චි කරනවද? සමහරට මේ පාවිච්චි කරන සබන් කෑල්ල පොදු එකක්. පෞද්ගලිකෙකුත් නෙවෙයි. සබන් කෑල්ල පාවිච්චි කරන විදිහක් තියෙනවා. ඒක තියෙන විදිහක් තියෙන ආකාරයක් තියෙනවනේ. ඒක තමයි අභිසමාචාරය. ඒක කවුරුත් සබන් කෑල්ල එතන තියන්නේ, ඒ විදිහට තියන්නේ, එහෙමයි තියන්නේ. කොස්ස එතන තියන්නේ, ඒ විදිහට තියන්නේ, එහෙමයි තියන්නේ. දැන් මේ වගේ අපේ ජීවිතේ හුඟක් තියෙනවා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට අදාළ අභිසමාචාර. ඉතින් මේවා අපි දැන අවබෝධ කරගෙන අපි අනුගමනය කරනකොට අපේ ශික්ෂණය වර්ධනය වෙනවා. ශික්ෂණය නැත්නම් සීලය වර්ධනය වෙනවා. දැන් අපි ඔන්න ඔය ටික සීල භාවනාවේ අද මම අවධානයට ගත්තේ ඔය කොටස විතරයි. අර සීලේනොත් කොටස් දෙකකට වෙන් කරගත්තනේ අපි. බුද්ධ දේශනාව එහෙමයි. ඔය සික්ඛානිසංස සූත්‍රය වගේ සූත්‍රයක් කියවලා බැලුවොත් මම මේ කියන කාරණේ ඔබට හමු වෙනවා. මේ කාරණා දෙක හමු වෙනවා. මොකද්ද? ආභිසමාචාරිකා සික්ඛා, ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා බුද්ධ දේශනාවේදී ඔබට හමු වෙනවා. ඉතින් මම අද කතා කරේ ආභිසමාචාරික ශික්ෂා ගැන විතරයි. ඉතින් ඔය වගේ අපිට ඔය ඔස්සේ ඔබට හිතා ගන්න පුළුවන් අපේ ජීවිතයට අදාළව කොච්චරනම් අභිසමාචාර තියෙනවද කියලා. එතකොට ඒවා ඒ තැනදී දන්නේ නැත්නම් අහලා දැනගන්න ඕන. තැනකට ගියාම මේ කරුණා කරලා මට කියන්න මෙතන කොහොමද මේ වැඩ කෙරෙන්නේ? මම කොහොමද මෙතන කටයුතු කරන්න ඕන කියලා අනතිමානීව අපි අහලා දැනගන්න ඕන. ස්ථානීය අභිසමාචාර. පුද්ගලයෙක් හමු වුණාම දැන් අපි දෙන්න කොහොමද කටයුතු කරන්න ඕන මින් ඉස්සරහට? අපි කොහොමද මුණ ගැහෙන්නේ? ආදී වශයෙන් අපි අතර පුද්ගල අභිසමාචාර අපි තේරුම් ගන්න ඕන. ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් පාවිච්චි කරනකොටත් ඒකට අභිසමාචාර ටිකක් තියෙනවානේ. ඔය දැන් කඩෙන් අපි භාණ්ඩයක් ගේනකොට ඒකට දෙන්නේ අර මේ උපදේශ පත්‍රිකාවක් සමහර වෙලාවට. මේක පාවිච්චි කරන්නේ මෙහිමයි මෙච්චර කාලයක් පාවිච්චි කරන්න ආදී වශයෙන් කියලා. ඉතින් ඒක අනුගමනය කරන්න ඕනේ. එතකොට මේ භාණ්ඩය මම හරියට භාවිතා කළායි. මේ වගේ අපි අභිසමාචාර ඔක්කොම ලියවිලා නැහැ. දන්නේ නැහැ. හැබැයි අපි විමසලා දැනගන්න. දැනගෙන ඒ තැනදී අභිසමාචාරික ශික්ෂා අනුගමනය කරන්න. අනුගමනය කරපුවාම මොකක්ද අපිට ලැබෙන ආනිසංසය? බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරලා තියෙනවා. අප්පසන්නානම් පසාදාය පසන්නානම් බීයෝ භාවය කියලා. ඔය ඕනම තැනක අප්‍රසන්න බවක් තියෙනවා නම් ඒක ප්‍රසන්න වෙනවා. ප්‍රසන්න භාවයේ වැඩි දියුණුවයි. ස්ථානයක නම් එහෙම, පුද්ගල සම්බන්ධතාවක නම් එහෙම, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයේදී නම් එහෙම.
ඉතින් ඔන්න ඔය විදිහට අපි උත්සාහ කරමු මේ නිවෙස්වල කොටු වෙලා හිටියා කියලා, සීමාකාරී ජීවිතයක් ගත කරා කියලා එහෙම හිතන්නේ නැතුව අපි භාවනාවට දැන් යොමු වෙමු. දැන් ඔබ දන්නවා භාවනාව කියන්නේ කුසල් වැඩිම, සීල, සමාධි, ප්‍රඥා. අද අපි අවධානය යොමු කරේ සීලය ගැන විතරයි. සීලේ එක කොටසක් ගැන විතරයි අපි කතා කරන්නේ. ඉතින් මේ ගැන හොඳට හිතන්න, කල්පනා කරන්න, කල්පනා කරලා අදිෂ්ඨානයක් තියාගන්න. මම අද ඉඳලා මේ භාවනා කටයුත්තට යොමු වෙනවා. එතකොට පළවෙනියට අපි කරන්නේ සීල භාවනාව. ඒකේ මෙන්න මේ කොටස මම සැලකිල්ලට ගන්න. අපිට තව සතියක් තියෙනෝනේ මුණ ගැහෙන්න. අපි ආපහු මුණ ගැහෙන්නේ ලබන සෙනසුරාදාවේ. ඉතින් එතකන් මේ සීල භාවනාවේ අභිසමාචාරික ශික්ෂා කොටස හොඳට පුරුදු වෙන්න, අවංක වෙන්න. අයි මේක කාටවත් පෙන්වන්න, ප්‍රසිද්ධ වෙන්න, අනිත් අයගේ මේ ගරු සත්කාර සම්මාන ගන්න, එහෙම නැත්නම් මොන හරි ලාභ ලෝභයක් ලබා ගන්න කරන වැඩක් නෙමෙයි. තමන්ගේ අධ්‍යාත්මික දියුණුව සඳහා කරන වැඩක්. ඒක අපි අවංක වෙලා කරනවා. හොඳයි. අපි මේ මගේ සාකච්ඡාව අදට ඔය තරමින් සීමා කරලා භාවනා උපදේශය අපි කිව්වා මේ හෝරාවේ අගහරියේදී මේ අසන්නන්ට, මේ අපිත් එක්ක සම්බන්ධ වෙන ඇත්තන්ට කිසියම් ප්‍රශ්නයක්, ගැටලුවක් මීට අදාළ වැඩිදුර පැහැදිලි කර ගැනීමක් තිබෙනවා නම් ඒකට අවස්ථාව සලසමු කියලා. ඉතින් අපි එහෙනම් ඒ අවස්ථාව ගනිමු නේද? ඔව්, දැන් අපේ හාමුදුරුවනේ දැන් ඒ අවස්ථාව අපි අපේ දයාබර අසන්නන්ටත් අපි යොමු කරනවා. අපේ හාමුදුරුවෝ පැහැදිලි කරපු කාරණාවන් හා සම්බන්ධව ඔබට යමක් තවත් වඩා දුර පැහැදිලි කරගන්නට තිබෙනවා නම් අපට කතා කරන්නට පුළුවන් අපේ දුරකථන අංකයට 081 222 88 44 කියන දුරකථන අංකය ඔස්සේ මේ කෙටි කාලය අපි ඒ සඳහා වෙන් කරනවා. දැන් අපේ හාමුදුරුවෝ දැන් මේ සමාජය බොහොම සංකීර්ණයි. මේ අපේ රටේ ඉන්න පුරවැසියෝ එහෙම නැත්නම් පුද්ගලයන් විවිධ කාර්යයන් වල යෙදෙන කාර්යබහුල අය. සමහර වෙලාවට මේ අයට මේ භාවනාව කියන දේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්න විවිධ ගැටලු ඇති. අපේ හාමුදුරුවෝ දැන් එහෙම අපේ ජීවිතය තුළට මේ කාර්යබහුල ගෘහස්ත ජීවිතය තුළ අපේ හාමුදුරුවනේ කෙනෙක් භාවනාව කියන දේ පුරුදු පුහුණු කරන ආකාරය පිළිබඳව තවත් ටිකක් වඩාත් සවිස්තරාත්මකව වහන්සේ පැහැදිලි කළොත් කොහොමද අපේ හාමුදුරුවනේ? ඔව්, ඇත්තට මේක හොඳ කාරණයක්. ඔතන අපිට ප්‍රායෝගික ජීවිතයේට භාවනාව කියන ප්‍රශ්නේ අපිට නිතරම මතුවෙන එකක්. ඇත්තටම අපිත් භාවනාවට යොමුණු කාලේ එහෙම ඔය ගැටලුව එහෙමම මතුවුණා. අපි සම්ප්‍රදායිකව පුරුදු වෙලා තියෙන්නේ එදිනෙදා ජීවිතයේ වැඩ ටික වෙනම කරලා භාවනාව වෙනම කරන්න. එතකොට ඒකට වෙනම දවසක් තියාගෙන, වෙනම වෙලාවක් තියාගෙන එහෙම කරන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි ආරම්භයේදී කවුරුත් මේ පොඩ්ඩක් විවේකයක් අරගෙන සංසුන් තැනකට ගිහිල්ලා, නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා මේ කටයුත්ත ආරම්භ කිරීම සුදුසුයි. ඒක අපි දන්නවනේ. අපි සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් පුරුදු පුහුණු වෙනකොට ඊට අදාළ විශේෂ තැනකට ගිහිල්ලා විශේෂ ආරම්භයක් ගන්නවනේ. ඒ වගේ භාවනාවේදීත් මම ඒකයි මේ වැඩසටහන ආරම්භ කිරීමේදී පවා අපි අර කායික වශයෙන්, මානසික වශයෙන්, පාරිසරික වශයෙන් සතිමත් වෙලා, සංසුන් වෙලා මේ කටයුත්ත පටන් ගන්න. එහෙම ආරම්භයක් අවශ්‍යයි ඔබතුමා කියන විදිහට. හැබැයි ටික ටික අපි මේ එදිනෙදා ජීවිතයේ තුලදී අපි කරන දේ, කතා කරන කතා බහ, කරන වැඩේ, අපි හිතන දේට සම්පූර්ණ අවදිවීමක් වෙලා මම දැන් මොකද්ද කරමින් ඉන්නේ? අපිට පුළුවන් වර්තමානයට එන්න. දැන් මම කොතනද? එතකොට අර Taman දන්නවා දැන් මම මෙතන ඉන්නේ. ඊළඟට මේ වෙලාවේ මම කවුද? දැන් මේ වෙලාවේ මම කවුද? නේ? කියලා Tamanට Taman ගැන මේ වර්තමාන මොහොතේ Taman කවුරු විය යුතුද? ඒ කියන්නේ Tamanගේ භූමිකාව මොකද්ද කියලා අවදි වෙන්න ඕන. ඊළඟට මේ වෙලාවේ මගේ කාර්යභාරය මොකද්ද? මොකද්ද මම කරන්න ඕන කටයුත්ත? ඒකට අවදි වෙන්න පුළුවන්. අවදි වුණාම දැන් ඔන්න අපි වර්තමානයේ හොඳට සිහිය පිහිටවගෙන තියෙනවා. එතකොට අපි දන්නවා දැන් මම මෙතන ඉන්නේ. මම දැන්
මේ භූමිකාව තුලයි කටයුතු කරන්න ඕනේ. ඒ භූමිකාවට අදාළ කටයුතු ටික මෙන්න මේ ටික. එහෙනම් මම මේක ඒකෙන් පිටපනින්න නැතුව ඒ ටික සිහිනුවණින් තව කෙනෙකුට කරදරයක් බාධාවක් නොවෙන්න, මටත් හානියක් නොවෙන්න, පරිසරයට අයහපතක් නොවෙන්න ඕක කරන්න උත්සාහ කරනවා. ඒතර දැන් ඔය කිය වර්තමාන ක්‍රියාව අපි එදිනෙදා ජීවිතේ වැඩක් වෙන්න පුළුවන්. මොකක් හරි කෘත්‍යයක් වෙන්න පුළුවන්. තමන් ඉන්න නිවසේ වැඩක් හරි, තමන්ගේ පෞද්ගලික වැඩක් හරි, නැත්නම් පොදු වැඩක් හරි මොන හරි දෙයක් වෙන්න පුළුවන්. ඒක භාවනාවක් කරගන්නවා. එතකොට අපි එදිනෙදා ජීවිතේ භාවනා කරන අය බවට පත් වෙනවා. එහෙම නැත්නම් අපි අර සම්ප්‍රදායිකව අපේ ඔළුවේ තියෙන්නේ අප්පා මේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා භාවනා කරන්න ඕන කියලා. එතකොට දැන් අපි මේ භාවනා කරන්න වෙන තැනක වෙන දවසක වෙන වෙලාවක කරන්නේ අපි මේ වැඩ ටික ඉක්මනට කරලා භාවනා කරන්න යනවා කියලා. එහෙම නෙමෙයි. මම දැන් වැඩක් පටන් ගත්තනේ. මම ඒකට වෙලාව තීන්දුව කරගත්තා නම් මම වෙලාව ගැන සෝදිසිමත් නිතරම. ඒක වෙලාව ගැන මම සතිමත්. දැන් ඔබතුමා මට මේ මැදිරියට එනකොට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මෙහිමයි අපේ කාලය. ඒකට මම අවදියෙන් ඉන්න ඕනනේ. වෙලාව ගැන. ඒක නැත්තම් මේ මෙතනින් එහාට තියෙන කාර්යභාරය අවුල් වෙනවනේ. මගේ කාර්ය මම වැඩිපුර වෙලාව ගත්තොත්. ඒකට මම ඒක ගැන නිතරම අවදියෙන් ඉන්නේ. නේ? මට දීපු වෙලාව. ඒකට මේ කාලය තුල මම කවුද? මේ හෝරාව ඇතුළත. ඒතර මේ හෝරාව ඇතුළත මගේ කෘත්‍යය මොකද්ද? ඉතින් ඕකට මම අවදි වෙලා ඉන්න ඕන නම් ඇත්තටම මම භාවනාවේ යෙදিলা ඉන්න. අන්න එහෙම පුරුදු වුණොත් හරි. හොඳයි අපේ හාමුදුරනේ දැන් තවත් කෙටි වෙලාවක් තිබෙන්නේ කෙනෙක් දුරකථනයේ ඔස්සේ සම්බන්ධ වෙනවා. සුබ උදෑසනක් ඔබට මොකද්ද තිබෙන ප්‍රශ්නේ? අපේ හාමුදුරනේ මට දැනගන්න ඕනේ මේ ගොඩක් වෙලාවට අපේ හිතේ හැමයා දුවන එක වළක්වා ගන්න ඔබ වහන්සේගෙන් උපදේශයක් ලබා ගන්න ඕන මට. මම නුවර විමල්. එහෙමයි විමල් මහත්තයා මේ ඉතින් අපි ඇත්ත ඔබතුමා කියන කාරණේ හරි. අපේ හිත එහෙ මෙහෙ යනවා තමයි. ඒක ස්වභාවිකයිනේ. පන්දනං චපලං චිත්තං කියලා බුදුහාමුදුරුවෝ හිතේ ස්වභාවය කිව්වා. හැබැයි අපිට මෙහෙම පුළුවන්. උත්සාහ කරන්න මම මීට අදාළ කමටහන් ඉදිරියේදී පැහැදිලි කරනවා. උත්සාහ කරන්න පුටුවක වාඩි වෙලා පොඩ්ඩක් තමන්ගේ හුස්මට අවධානය යොමු කරන්න. මේ හුස්ම කියන එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් නේ. ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාස ප්‍රස්වාසයේ උත්සාහ කරන්න ඇතුල් වෙන හුස්මට පිට වෙන හුස්මට අවධානය යොමු කරන්න. එතකොට අර හිතේ විසිරීම ටිකක් අඩු කරන්න පුළුවන්. ඔය සරල අභ්‍යාස අපිට තියෙනවා. එහෙම නැත්නම් ඔය gedara පේමන්ට් එකේ නැත්නම් කොරිඩෝ එකේ එහාට මෙහාට ඇවිදින ගමන් ඒ ඇවිදින ක්‍රියාවට අවධානය යොමු කරන්න උත්සාහ කරන්න. එතකොට අර හිතේ විසිරීම නැත්නම් හිත එහාට මෙහාට යන ස්වභාවය වළක්ව ගන්න පුළුවන්. නේ? ඒ වගේ සරල අභ්‍යාස වලින් පටන්ගෙන අපිට පුළුවන් ඔය එදිනෙදා වැඩක වුණත් මුල පටන් ගැම්මේදී ඒකට අවධානය මැද අග ඒ විදිහට සිහිය තියලා අවධානය යොමු කරලා අපිට පුළුවන්කම තියෙනවා ඔය හිත විසිරෙන එක අවම කරගන්න. මේ අභ්‍යාසය ඔබතුමා කරලා බලන්න. හොඳයි. ඔව් මම හිතනවා මේ ප්‍රශ්නෙට මම හිතනවා එතුමාට පැන නැගුණු ගැටලුවට අපේ හාමුදුරුවෝ ඉතාමත්ම සරල පිළිතුරක් ලබා දුන්නේ. අපේ හාමුදුරුවෝ එහෙනම් අපිට ලැබී තිබෙන කාලය බොහොම ඉක්මනට ගෙවිලා යනවා. අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්නු පිරිස පිළිබඳවත් මම හිතනවා සිහිපත් කිරීම වඩාත් සුදුසුයි කියලා. ඔව් ඇත්තටම අපි මේ කරන සත්කාරයට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් කල්යාණ මිත්‍රත්වයෙන් අනුග්‍රහය දක්වන අපේ පින්නතුන් මූලික වශයෙන් මේ කටයුතු සංවිධානය කරලා මේකේ අවශ්‍යතාවය ගැන බොහොම කතා බහ කරලා මේ කටයුතු සංවිධානය කරන්න මූලිකත්වය ලබා දුන්නු අපේ කල්යාණ මිත්‍ර තුම්පලක් ඉන්නවා. ඉතින් අපි ඒත්තු ගෞරවයෙන් මතක් කරන්න ඕන. WN විජේවර්ධන මහත්මයා එතුමා හිඳකර ජාත්‍යන්තර ධම්ම මණ්ඩපයේ ගරු ලේකම් හා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විශ්‍රාමලත් ලේකම්තුමා. ඒ වගේම WGT ගමනායක මහත්මයා පල්ලේකැලේ දෙවන පැහැදිලි සමත විපස්සනා භාවනා මධ්‍යස්ථාන දායක සභාවේ ගරු සභාපති හා විශ්‍රාමික උඩරට ගැමි පුනරුත්ථාපන කොමසාරිස්තුමා. ඒ වගේම WMTV
වීරසිංහ මහත්මයා පල්ලිකැලේ දෙවන පැතිස් සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථාන දායක සභාවේ උපසභාපති හා වර්තමාන විදුලි ඉංජිනේරු මහත්මිය. ඒ තුන්පළ තමයි මේ මූලික වෙලා මේ කාර්යයට දායකත්වයේ සපයමින් සංවිධානය කටයුතු කරමින් දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම විශේෂයෙන් අද අපි මතක් කරනවා මෙන්න මේ දෙපළ ගම්පල නාරංවිට පදිංචිව සිට මීට මාසකට පෙර මිය ගිය ලලිතා වික්‍රමසිංහ මහත්මිය, එමාතගම තල්ගස් පිටිය පදිංචිව සිට වසරකට පෙර මිය ගිය සරත් බණ්ඩාර මහත්මයා කියන ඇත්තෝ විශේෂයෙන් මතක් කරනවා. ඉතින් මේ අපේ කල්යාණ මිත්‍ර පිරිස අපි අමතක කරන්න බෑනේ. කඳුරට ගුවන් විදුලියේ අපේ නිවේදක මහත්තුරු මේ කාර්යභාරයේ යෙදෙන මහත්තුරු අනිත් හැමදෙනාමත් අපි තාම ගෞරවයෙන් මතක් කරනවා. ඉතින් මේ යහපත් කාර්යයට දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ සත්කාරයට උදව් උපකාර කර නම් ගන් සඳහන් නොකළ සියලුම දෙනාට මේ යහපත් කාර්යයෙන් ජනිත පුණ්‍ය කුසල ශක්තිය ඔබගේ ජීවිතයට යහපතක්ම පිණිස හේතු වේවා. මේ අපි ලබා දෙන උපදෙස් ඔස්සේ ඉදිරියට ගිහිල්ලා සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්තිය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා කියලා අපි කරුණා මෛත්‍රී සිතින් ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.